ලියාගන්න මාතෘකාව ලියන්න. සමතුලිතතාවයේ විවිධ අවස්ථා. සමතුලිතතාවයේ විවිධ අවස්ථා. හරි, එතකොට බලන්න පුතේ. ඔයාලා O level වලට ඉගෙනගෙන ඇති. A level වලට තාම ඉගෙනගෙන නැහැ. මොකද අපි තාම කාර්ය ශක්තිය කරලා නැති නිසා. විභව ශක්තිය ශූන්‍ය මට්ටමේ ඉඳන්. එහෙම නැත්නම් පොළවේ ඉඳන් කියලා හිතන්නකෝ. පොළවේ ඉඳන් h උසකින් පිහිටි වස්තුවක විභව ශක්තිය mgh වලින් එනවා කියලා ඔයාලා ඉගෙනගෙන ඇති. එතකොට මේ වස්තුවක විභව ශක්තිය මේකට අපි කියනවා ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය කියලා. මේ ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය අඩු වෙනකොට මෙයාගේ සමතුලිතතාවය උපරිම වෙනවා. ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය අඩු වෙනකොට සමතුලිතතාවය උපරිම වෙනවා. හරි, ලියන්නේ නම් මෙහෙම සමතුලිතතාවයේ විවිධ අවස්ථා කියලා මාතෘකාව ලියලා එයට ලියන්න. වස්තුවක සමතුලිතතාවය උපරිම වන්නේ එහි ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය අඩුම අවස්ථාවේය. ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය අඩුම අවස්ථාවේය. හරි, ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය අඩුම අවස්ථාවේය. දැන් මේ සමතුලිතතාවයේ තියෙන අවස්ථා තුනක්. සමතුලිතතාවයේ තියෙනවා අවස්ථා තුනක්. හරි, ඒකේ පළවෙනි එක තමයි ස්ථායී සමතුලිතතාවය. ස්ථායී සමතුලිතතාවය. හරි, එහෙනම් ලියන්න මෙහෙම සමතුලිතතාවයේ අවස්ථා තුනකි. සමතුලිතතාවයේ අවස්ථා තුනකි. अंक 1 स्थायी समतुलितතාවය. अंक 1 स्थायी समतुलितතාවය. ලියන්න මාතෘකාව ස්ථායී සමතුලිතතාවය. හරි, එතකොට මේ ස්ථායී සමතුලිතතාවයේදී වස්තුව පහළම පිහිටුමේ තියෙනවා. ඒ කියන්නේ අදාළ පෘෂ්ඨයත් එක්ක සලකනකොට පහළම පිහිටුමේ තියෙනවා. තව විදිහකට කිව්වොත් විභව ශක්තිය අවම අවස්ථාව. මෙන්න මේ වගේ අපි හිතමු මෙන්න මේ විදිහට අවතල හැඩේ පෘෂ්ඨයක්. එතකොට මේ අවතල හැඩේ පෘෂ්ඨයක් ගත්තම මෙන්න මේ පෘෂ්ඨයේ හරි මෙන්න මේ වගේ තැනක තමයි තියෙන්නේ. මේ තියෙන වස්තුව. ඔය අවතල හැඩති පෘෂ්ඨය. දැන් බලන්න මේ පහළම පිහිටුම. මෙහෙම විස්ථාපනයක් දුන්නත් මේකට තට්ටුවක් දුන්නත් මෙහෙම ගිහිල්ලා නැවත ඒ පිහිටුමට එනවා. අන්න ඒක තමයි ස්ථායී සමතුලිතතාවයේ විශේෂ ලක්ෂණය. කුඩා විස්ථාපනයක් දුන්නත් නැවත ඒ පිහිටුමට එනවා. හරි? ඒක තමයි ස්ථායී සමතුලිතතාවයේ විශේෂ ලක්ෂණය. හරි? අවම විභව ශක්ති මට්ටමක තියෙනවා, නැවත ඒ මට්ටමට එනවා. පොඩි විස්ථාපනයක් දුන්නා ඒ මට්ටමේ ස්ථායීව තියෙනවා. හරි, ලියන්න මෙහෙම
ස්ථායි සමතුලිතතාවයට යන්න මෙවිට වස්තුව අවම විභව ශක්ති මට්ටමක පවතී. අවම විභව ශක්ති මට්ටමක පවතී. යන්න පහත දක්වා ඇති පරිදි වස්තුවක් අවතල හැඩැති පෘෂ්ඨයක් මත තබා ඇති අවස්ථාවක් සලකමු. අර ඇඳ ගන්නකො මේක. හරිනම් මේ වස්තුවට කුඩා විස්ථාපනයක් ලබා දුන්නම නැවත පතුලට එනවා. මෙතන ස්ථායී සමතුලිතතාවයේ තියෙනවා. අපි කියමු මෙහෙම. දැන් මෙම වස්තුවට කුඩා විස්ථාපනයක් ලබා දී මුදාහල විට යලිත් පතුලට පැමිණේ. එනම් වඩාත් ස්ථායී සමතුලිතතාවයක් ලැබෙන්නේ විභව ශක්තිය අඩුම අවස්ථාවේදී. විභව ශක්තිය අඩුම අවස්ථාවේදී තමයි විස්ථාපනයත් එක්ක විභව ශක්තිය ප්‍රස්ථාරගත කරොත් විභව ශක්තිය මේ ප්‍රස්ථාරගත කරොත් මේ දෙන විභව ශක්තිය මේ විදිහට තමයි විචලනය වෙන්නේ. ඒ තියෙන පිහිටීම අනුව විභව ශක්තිය වෙනස් වෙනවා. හරි? මෙයාට මෙහෙම විස්ථාපනය සමග විභව ශක්තිය පහත පරිදි විචලනය වේ. විස්ථාපනය සමග විභව ශක්තිය පහත පරිදි විචලනය වේ. ඇඳ ගන්නකෝ.
මෙන්න මෙයාගේ හැඩයක් තියෙන ප්‍රස්ථාරයක් අපි හඳුන්වනවා මේක හරියට ලිඳක් වගේ නේ තියෙන්නේ potential well එහෙම නැත්නම් විභව ලිඳක් කියලා හඳුන්වනවා මෙයාගේ හැඩයක් තියෙන ප්‍රස්ථාරයක් අපි හඳුන්වනවා විභව ලිඳක් කියලා අපි ලියන්න මෙහෙම පහලින් ලියන්න මෙවැනි හැඩයක් ඇති විභව ශක්ති ප්‍රස්ථාරයක් මෙවැනි හැඩයක් ඇති විභව ශක්ති ප්‍රස්ථාරයක් මෙවැනි හැඩයක් ඇති විභව ශක්ති ප්‍රස්ථාරයක් විභව ලිඳක් ලෙස හැඳින්වේ විභව ලිඳක් ලෙස හැඳින්වේ විභව ලිඳක් ලෙස හැඳින්වේ ඊළඟට බලන්න මෙන්න මේ වගේ පෘෂ්ඨයක තියලා තියෙන වස්තුවක් මෙන්න මේ වගේ පෘෂ්ඨයක වස්තුවක් තියලා තියෙනවා මේක බලන්න මෙයාට උදේ පොඩි විස්ථාපනයක් දුන්නත් මෙයා ඒ පිහිටුමෙන් අයින් වෙනවා වෙන තැනකට යනවා බොහොම අස්ථායි මෙන්න මෙතන මේ පිහිටුම ස්ථායීතාවය ඉතා අඩුයි හරි ස්ථායීතාවය ඉතා අඩුයි එතකොට අපි මෙන්න මේ වගේ සමතුලිතතාවයක් හඳුන්වනවා අස්ථායි සමතුලිතතාවයක් කියලා පොඩි විස්ථාපනයක් දුන්න ගමන් සමතුලිතතාවය බිඳෙනවා පොඩි විස්ථාපනයක් දුන්න ගමන් සමතුලිතතාවය බිඳෙනවා හරි ලියන්න මෙහෙම ලියන්න මාතෘකාව අස්ථායි සමතුලිතතාවය අස්ථායි සමතුලිතතාවය ඒ අර්ථ ලියන්න මෙහෙම යම් වස්තුවක පිහිටීම ස්වල්ප වශයෙන් වෙනස් කළ විට මොකද වෙන්නේ ස්වල්ප වශයෙන් වෙනස් කරාම සමතුලිතතාවය අයින් වෙනවා හැබැයි මෙතන අපිට හිතන්න බෑ දැන් මෙතන දීපා කියලා මෙතනත් ස්ථායීව තියන්නේ ආයෙ වෙන තැනකට යන්න පුළුවන් ඔහොමම යනවා එතන ඒ කියන්නේ යන තැනත් ස්ථායී නෑ යම් තැනකට යනවා එතනත් ස්ථායී නෑ එතනිමුත් අයින් වෙනවා එහෙම තියෙන්න විදියක් නෑ මේ පෘෂ්ඨය දිගේ මේක යනවා මේ විදියට සරල දෙයක් නෑ ඒක ඒ කියන්නේ නව පිහිටුමේ සමතුලිතතාවය නෑ තියෙන තැන කොහොමවත් සමතුලිත නෑ නව පිහිටුමේ සමතුලිත නෑ අන්න ඒක තමයි අස්ථායී සමතුලිතතාවය කියලා කියන්නේ ලියන්න මෙහෙම යම් වස්තුවක පිහිටීම ස්වල්ප වශයෙන් වෙනස් කළ විට එය නැවත ස්ථායී පිහිටුමට නොපැමිණේ නම් හා එම නව පිහිටුමේද වස්තුව සමතුලිතතාවයේ නොපවතී නම් වස්තුව සමතුලිතතාවයේ නොපවතී නම්
එය අස්ථායි සමතුලිතතාවය ඇතැයි කියනු ලැබේ. එය අස්ථායි සමතුලිතතාවය ඇතැයි කියනු ලැබේ. ලියන්න මෙහෙම. උත්තල හැඩති උත්තල හැඩති උත්තල හැඩති පෘෂ්ඨයක් මත වස්තුවක් සමතුලිතතාවයේ ඇති අවස්ථාවක් සලකමු. උත්තල හැඩති පෘෂ්ඨයක් මත වස්තුවක් සමතුලිතතාවයේ ඇති අවස්ථාවක් සලකමු. ඇඳ ගන්නකො මේක ඇඳ ගන්න. අඩලියන් මෙහෙම. දැන් බලන්න මෙතන තමයි ඉහළම ලක්ෂ්‍යය. ඒතකොට ලක්ෂ්‍ය ඉහළම ලක්ෂ්‍ය උඩින්ම තියෙන්නේ මෙතන. මෙතන දැන් විභව ශක්තිය උපරිමයට. මම කලින් කිව්වේ ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය උපරිම වෙනකොට වස්තුව අස්ථායී වෙනවා. හරි? අස්ථායී නිසා තමයි මෙයා මේ පීඩමේ ඉන්නේ නැති පොඩි විස්ථාපනයක් දුන්න ගමන් පෙරලිර යනවා අනිත් පැත්තට. හරි පහළට යනවා. ලියන්න මෙහෙම. ඉහළම ලක්ෂ්‍යයේ පවතින වස්තුවේ විභව ශක්තිය උපරිම වන අතර කුඩා විස්ථාපනයක් ලබා දුන් විට පෘෂ්ඨය දිගේ පෙරලී ගොස් විභව ශක්තිය අඩු කරගනී. පෘෂ්ඨය දිගේ පෙරලී ගොස් විභව ශක්තිය අඩු කරගනී. හරි එතකොට මම විභව ශක්තිය කොහොමද විචලනය වෙන්නේ? ඔයාලා වෙනම අඳින්න ඕන මේක. විභව ශක්තිය විස්ථාපනයත් එක්ක මෙන්න මේ විදිහට විචලනය වෙනවා.
මේ තියෙන විභව ශක්තිය. විස්ථාපනයත් එක්ක ඔය විදිහට විභව ශක්තිය විචරණය වෙනවා. හරි. මේ වගේ හැඩයක් තියෙන විභව ශක්ති ප්‍රස්ථාරයක් අපි හඳුනනවා විභව කන්දක් කියලා. නිකන් කන්දක හැඩය වගේ විභව කන්දක්. දැන් මෙහෙම විස්ථාපනය සමග වස්තුවේ විභව ශක්ති විචලනය විස්ථාපනය සමග වස්තුවේ විභව ශක්ති විචලනය පහත පරිදි වේ. හරි අඳගන්නකො මේ විභව ශක්ති විචරණය පහත පරිදි වේ. මේ විභව ශක්තිය විභව කාන්ත කියන එක ලියන්න එපා. ඒක පස්සේ ලියමු. අඳගන්නවා. හරි. දැන් මෙහෙම මෙවැනි හැඩයක් ඇති ප්‍රස්ථාරයක් විභව කන්දක් ලෙස හැඳින්වේ. හරි. ඊළඟට බලන්න මෙන්න මේ විදිහට මෙන්න මේ වගේ තල පෘෂ්ඨයක් මත වස්තුවක් තියෙනවා කියලා හිතන්න. තල පෘෂ්ඨයක් මත වස්තුවක් තියෙනවා. දැන් මෙයාට කුඩා විස්ථාපනයක් දුන්නාම ඒ යම් තැනක ගිහිල්ලා එතන නවතිනවා. එතන සමතුලිතයි. ඊට පස්සේ එතන ඉඳන් විස්ථාපනයක් දුන්නම තව තැනකට ගිහිල්ලා ආයෙත් එකම මට්ටමනේ සමතුලිතව තියෙනවා. ඒ කියන්නේ යන තැන මෙයා සමතුලිතව තියෙනවා. හරි විභව ශක්තිය වෙනස් වෙන්නේ නැහැ. විභව ශක්තිය යම් මට්ටමක තියෙනවා. ඒක වෙනස් වෙන්නේ නැහැ. යන තැන සමතුලිතයි. ඔන්න ඔය වගේ ප්‍රස්ථාරයක් අපි හඳුන්වනවා උදාසීන සමතුලිතතාවය. ප්‍රස්ථාරයක් නේ ඔය වගේ තියෙන සමතුලිතතාවය අපි හඳුන්වනවා උදාසීන සමතුලිතතාවය කියලා. උදාසීන සමතුලිතතාවය කියලා. අර ලියන්නේ නම් සමතුලිතතාවය අපි කතා කරා පළවෙනි අවස්ථාව ස්ථායි සමතුලිතතාවය,
දෙවෙනි අවස්ථාව අස්ථායි සමතුලිතතාවය, තුන්වෙනි අවස්ථාව ලියන්න උදාසීන සමතුලිතතාවය. උදාසීන සමතුලිතතාවය. ලියන්න මෙහෙම. යම් වස්තුවක පිහිටීම ස්වල්ප වශයෙන් වෙනස් කළද නව පිහිටුමේදීද එම වස්තුව සමතුලිතතාවයේ පවතී නම් එම වස්තුව නව පිහිටුමේදීද එම වස්තුව සමතුලිතතාවයේ පවතී නම් එය උදාසීන සමතුලිතතාවයේ ඇතැයි කියනු ලැබේ. තල පෘෂ්ඨයක් මත වස්තුවක් තබා ඇති අවස්ථාවක් සලකමු. අඳගන්න උනේ වස්තුව තල පෘෂ්ඨයක් මත තියලා තියෙන්නේ. හරි ඔක අඳගන්න. හරි දැන් කුඩා විස්ථාපනයක් ලබා දුන්නා කියලා හිතන්නකෝ. එතකොට මේ පිළිතුමට යනවා. ගුරුත්ව කේන්ද්‍රයත් එතනමයි තියෙන්නේ. ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටීම වෙනස් වෙන්නේ නැහැ. ඔයාලා විභව ශක්තිය ගැන ඉස්සරහට කතා කරනකොට ඔයාලට තේරෙයි උස කියලා ගන්න ගුරුත්ව කේන්ද්‍රයේ තියෙන උස. සරලව දැන් මෙහෙම හිතන්න පොළොව මට්ටමේ ඉඳන් ගුරුත්ව කේන්ද්‍රයට තියෙන උස. නැත්නම් විභව ශක්තිය ශූන්‍ය මට්ටමේ ඉඳන් ගුරුත්ව කේන්ද්‍රයට තියෙන උස. ඕවා ගැන පැහැදිලි කරනවා කාර්ය ශක්තිය පාඩමේ. හරි අපි මාර්තු මාසේ නිව්ටන් නියම කොටස පටන් ගෙන නිව්ටන් නියම සම්පූර්ණයෙන්ම බලාපොරොත්තු වෙනවා මාර්තු මාසය තුල ඉවර කරන්න. එතකොට මාර්තු මාසෙත් ඔන්ලයින් ක්ලාස් එක යනවා හෝල් ක්ලාස් වලට අමතරව. බදාදා දිගන පන්තිය, ඉරිදා නුවර පන්තිය, ඊට පස්සේ සිකුරාදා මාතලේ පන්තිය කියන ලබන සතියේ මාර්තු මාසේ පළවෙනි සතියේ සියලුම පන්ති ආරම්භ වෙනවා. දිගන පන්තිය නම් දැනටම පටන් ගෙන තියෙන්නේ. ඒක නිව්ටන් නියම භාගයක් විතර කරලා තියෙන්නේ. නිව්ටන් නියම සම්පූර්ණ ඉවර කරනවා ඔන්ලයින් ක්ලාස් එක හා ඕල් ක්ලාස් එකේ දෙකෙන්. හරි. එතකොට ඕල් ක්ලාස් එකේ අපි මූලික ගණන් ටික හදලා තියරි ටික ඉවර කරනකොට අමාරු ගණන් ඔන්ලයින් ක්ලාස් එකේ කරනවා. ඒ වීඩියෝ ක්ලිප් එක ඔයාලට දාන්න කාටවත් එහෙම පාඩුවක් වෙන්න විදිහක් නැහැ. රෙකෝඩින් එකක් අනිවාර්යයෙන්ම දානවා. සතියකට එක රෙකෝඩින් එකක් දානවා. ඒ විදිහට තමයි ක්ලාස් ටික කරන්නේ. එතකොට ගුරුත්ව කේන්ද්‍රයේ දැන් අපි තියරි ඉවර කරනවා. ටියුට් එකේ ගණන් සම්පූර්ණයෙන්ම ඊළඟ මාස තුල ඊළඟ මාසේ පුරාවටම කරනවා. ඊළඟ මාසේ සමහරවිට සති දෙකක් විතර කරා. ඊට පස්සේ සති දෙකක් නිව්ටන් නියම ගැටලු අපි ඒක බලමු කොහොමද කරන්නේ කියලා. කොහොම හරි මාර්තු මාසේ සහ අප්‍රේල් මාසෙත් බොහෝ දුරට මාර්තු මාසේ අනිවාර්යෙන් ඔන්ලයින් ක්ලාස් එක යනවා. අප්‍රේල් මාසෙත් බොහෝ දුරට ඔන්ලයින් ක්ලාස් එක යනවා. හරි ඒක වෙනසක් නැහැ. හරි එහෙනම් බලන්න මෙතන දැන් කුඩා විස්ථාපනයක් දුන්නත් ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටීම වෙනස් වෙන්නේ නැහැ.
ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටීම වෙනස් වෙන්නේ නැහැ කියලා කියන්නේ විභව ශක්තිය වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඉහළ පහළ යන්නේ නැහැ වස්තුව ඒ මට්ටමේම තියෙන්නේ. හරි? ඉහළ පහළ යන්නේ නැහැ වස්තුව ඒ මට්ටමේම තියෙන්නේ. විභව ශක්තිය ගැන ලොකු අවබෝධයක් නැත්නම් දැනට නිකන් මොක මතක තියාගන්න කාර්ය ශක්තිය පාඩම ඉක්මනටම අපි කරනවා. ඒක අපි පටන් ගන්නවා මාර්තු නෙවෙයි අප්‍රේල් මාසේ තුල කාර්ය ශක්තියත් ඉවරයි. ඒ විදිහට තමයි වැඩ පිළිවෙල යන්නේ. ඒ ටිකේ ඔය විභව ශක්තිය ගැන හොඳ පැහැදිලි කිරීමක් කරනවා. කොහොමද ඔය විභව ශක්තියට සමීකරණය එන්නේ? ඒ සමීකරණ කොහොමද ගන්න? මේ හැම දෙයක් ගැනම පැහැදිලි කරනවා. අපි ලියන්නේ හැම මෙහෙම කුඩා විස්ථාපනයක් ලබා දුන්නද වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටීම වෙනස් නොවන බැවින් විභව ශක්තිය වෙනස් නොවේ. හරි එතකොට අපි විභව ශක්ති ප්‍රස්ථාරය යනොත් විභව ශක්තිය ශූන්‍ය වෙන්නත් පුළුවන් යම් අගයක නියතව තියෙන්නත් පුළුවන්. අපි දන්නේ නැහැනේ වස්තුවේ තියෙන මට්ටම මොකක්ද කියලා. ඒ වස්තුවේ තියෙන මට්ටම අනුව විභව ශක්තිය වෙනස් වෙන්න පුළුවන්. හැබැයි නියතයි. බිඳුව නම් බිඳුවේ නියතව තියෙනවා. පොළොව මට්ටමේ තිබ්බ විභව ශක්තිය ශූන්‍යයි කියලා ගන්න සාමාන්‍යයෙන්. එහෙම නැත්නම් මේ ඔය පොළොව මට්ටමේ තියෙන විභව ශක්තිය ශූන්‍යයි කියලා සාමාන්‍යයෙන් ගන්නවා. මොකද එහෙම නොගන්න අවස්ථාවක් තියෙනවා. කොහොම හරි මතක තියාගන්න එකම මට්ටමේ තියෙන හින්දා විභව ශක්තිය නියතයි. හරි? එතකොට මෙන්න මේ වගේ හැඩයක් තියෙන ප්‍රස්ථාරයක් අපි හඳුනනවා විභව තැන්නක් කියලා. හඳුන්වනවා. ලියන්න මෙහෙම විස්ථාපනය සමග වස්තුවේ විභව ශක්තිය පහත පරිදි විචරණය වේ. මෙවැනි හැඩයක් ඇති ප්‍රස්ථාරයක් අපි ලියාගෙන අඳගෙන ඉන්නකො පහත පරිදි විචරණය වේ කියන මේක අඳගෙන මෙවැනි හැඩයක් ඇති ප්‍රස්ථාරයක් විභව තැන්නක් ලෙස හැඳින්වේ.
විභව තැන්නක් ලෙස හැඳින්වේ. හරි. දැන් අපි කේතුවක් ගත්තොත් එහෙම තිරස් තලයක තියෙන. එන්න මේ විදිහේ කේතුව තිබ්බොත් එහෙම මේ සමතුලිතතාවය ඒක කේතුව ඒ විදිහටම තියෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. ස්ථායී සමතුලිතතාවය. කේතුවක ඔන්න ඔය විදිහට අපිට ගන්න පුළුවන් මේක ස්ථායී සමතුලිතතාවය. හරි. දැනග තරලකුණක් දාලා පහලින් මෙහෙම තිරස් තලයක ඇති කේතුවක නැත්නම් තිරස් තලයක තබා ඇති කේතුවක සමතුලිතතාවය පහත පරිදි දැක්විය හැක. තිරස් තලයක තබා ඇති කේතුවක සමතුලිතතාවය පහත පරිදි දැක්විය හැක. මේක ඇඳලා ලියන්න ස්ථායී සමතුලිතතාවය කියලා. ස්ථායී සමතුලිතතාවය. ස්ථායී සමතුලිතතාවය. ස්ථායී සමතුලිතතාවය ඔය විදිහට එන්නේ. ඊළඟට මෙන්න මේ විදිහට දීපුවා. දැන් මේ බලන්න පොඩ්ඩක් නැත්තම් සමතුලිතතාවය බින්දෙනවම තියන්නත් බැරි තරම්. මේක අස්ථායී සමතුලිතතාවය. ඔය විදිහට දීපුවොත් තිරස් තලයේ මේක අස්ථායී සමතුලිතතාවය. හරි. හයි කරලා නෙවෙයි තියෙන්නේ. එහෙනම් තියන්න try කරන්න පොඩ්ඩක් නැත්තම් සමතුලිතතාවය නැති වෙනවා. ලියන්න අස්ථායී සමතුලිතතාවය. අස්ථායී සමතුලිතතාවය. අස්ථායී සමතුලිතතාවය. අස්ථායී සමතුලිතතාවය. අස්ථායී සමතුලිතතාවය. මේක ඇරලා ලියාගන්න අස්ථායී සමතුලිතතාවය. ඊළඟට අපි බලමු උදාසීන සමතුලිතතාවය කොහොමද ඇති වෙන්නේ කියලා. හේතුව මෙන්න මේ විදිහට පෙරලිලා තියෙනවා තලයෙන් මත.
මෙන්න මේ විදිහට මේක උදාසීන සමතුලිතතාවය. හරි උදාසීන සමතුලිතතාවය. මේවා විස්ථාපනයක් දුන්නා පෙරලිලා යනවා ආය ගිය තැන සමතුලිතයි. තව විස්ථාපනයක් දුන්නා රෝල් වෙලා ආය ගිය තැන සමතුලිතයි. යන තැන සමතුලිතයි. එහෙනම් මේක ඇඳලා ලියන්න උදාසීන සමතුලිතතාවය. උදාසීන සමතුලිතතාවය. උදාසීන සමතුලිතතාවය. හරි උදාසීන සමතුලිතතාවය ගැන ලියන්න. හරි එතකොට ගුරුත්ව කේන්ද්‍රයේ තියරි ඇත්තටම ඉවරයි. තව ගණන් කීපයක් හදන්න ඕන. මොකද අපි අද ඝන වස්තු වල සංයුක්තය කියන්නේ පරිමාව සලකලා විශාල කොටසකින් කුඩා කොටසක් ඉවත් කරපු ඝන වස්තු වල ගුරුත්ව කේන්ද්‍රය දෙන්නේ. ඒ කොටසම ඊළඟ සතියේ කතා කරනවා. ඒකට මම අද වීඩියෝ ක්ලිප් දෙකක් දාලා තියෙනවා. මේ වීඩියෝ ක්ලිප් දෙක බලලා නෝට් එක කම්ප්ලීට් කරගන්න. තියරි ඉවර වුණාට තව ගණන් හදන්න තියෙන නිසා නෝට් එකේ ඇත්තටම තව ගණන් මම කරනවා. හරි. ඒක ඉස්සරහට යන දවස්වල අපි මේ විදිහට මේ ඉතුරු ටික මේක සම්පූර්ණ කරගමු. ලබන මාසේ ඔන්ලයින් පන්ති තියෙනවා. ඒතකොට මාර්තු මාසේ පළවෙනි සතියේ ඉඳන් හැම ටවුන් එකකම හැම නගරයකම පන්ති ටික ආරම්භ වෙනවා. ඒක ටයිම් ටේබල් එක මම දාලා ඇති ගෲප් එකටත් ඒක දැම්මා. මේ ඒ ටික බලලා ඒ විලාවට පන්ති වලට එන්න. හරි. සමහර විට මාර්තු මාසේ නිවාඩු නිසා ඔයාලට අමතර පැය 6 පන්ති වැටෙන්න පුළුවන් බොහෝ දුරට. පැය 6 පන්ති සතියකට එක ගානේ ඒ කියන්නේ නැවත ඉස්කෝල පටන් ගන්නකම් අමතර පන්තියක් විතර ටික වැඩිපුර වෙලාවක් පන්ති කරා. හරි එහෙනම් අදට ඇති මෙන්න මේ ටික ගුරුත්ව කේන්ද්‍රයේ නෝට් එක සම්පූර්ණ කරගන්න. ටියුට් එකේ ගණන් සහ තව නෝට් එකට සම්බන්ධ ගැටලු තියෙනවා. ඒවා අපි ඊළඟ දවසේ කතා කරමු.